විශාල අරාජිකත්වයක් මතුවී තිබෙනවා. අපි කවුරුත් මේ පාර්ලිමේන්තුවට රැස් වෙලා වෙලාවකට අඬදබර වෙමින් සමහර වෙලාවට ගහගනිමින් සමහර වෙලාවට විවාද කරමින් කවර සාකච්ඡාවක් මේ සභාවේ පවත්වාගෙන ගියත් එළියේ ඇති වී තිබෙන අර්බුදයට මෙම සභාවෙන් විසඳුමක් තාමත් යෝජනා වෙලා නැහැ. ඒ නිසා මා හිතනවා අපි කාටත් වගකීමක් තිබෙනවා. අද මේ රටේ ඇති වී තිබෙන තත්ත්වය යම් සාමකාමී ස්ථාවරයකට ගෙනල්ලා අපේ රටේ ස්ථාවරභාවයත් ආර්ථිකය ඇති වී තිබෙන අර්බුදයත් විසඳා ගැනීම සඳහා මාර්ගයක් අපි තෝරාගත යුතුයි. අද අපේ රට මුහුණ දී තිබෙන අර්බුද දෙකක් තිබෙනවා ගරු කතානායකතුමනි. පළමු අර්බුදය තමයි ආර්ථික අර්බුදය. පෞගේ කාලේ පුරාවටම අපේ රටේ පුරවැසියන් මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතු කොටගෙන විදුලිය කප්පාදුව, තෙල් හිගවීම, ගෑස් හිගවීම, කිරිපිටි හිගවීම, ඩොලරයාගේ අසීමිත ලෙස ඉහළ යාම, සිළු භාණ්ඩවල මිල ඉහළ යාම එය ඉතාමත් පීඩාවක් බවට මේ රටේ පුරවැසියන් පත් කරා. ඒ නිසා ජනතාවගේ පළමු නැගිටීම් පළමු ඉල්ලීම් බවට පත් වී තිබුණේ මේ Taman දෛනිකව මුහුණ දී තිබෙන ගැටලු වලට සාධාරණ විසඳුමක් ඉල්ලලා. පැය 13 14 විදුලිය කපනකොට තමන්ගේ ගෙදර දරුවා නිදා ගන්න බැරි වෙනකොට වැඩට යන කෙනාට උයා ගන්න බැරි වෙනකොට තමන්ගේ දරුවට කිරිපිටි පැකට් එකක් අරන් දෙන්න බැරි වෙනකොට තමන්ගේ වාහනේ පාරට දාගන්න බැරි වෙනකොට වෑල්ඩින් කරන බාසුන් නැහැට තමගේ රස්සාව කරගන්න බැරි වෙනකොට සිමෙන්ති මිල ඉහළ යාම නිසා මේසන් රස්සාවේ යෙදෙන කෙනාට තමගේ රස්සාවේ දෙන්න බැරි වෙනකොට ගොවිතැන් කරන ගොවි ජනතාවට තමන්ට සාධාරණ පොහොර ටික තමන්ගේ රසායනික පොහොර නැතිවීම නිසා අර්බුදයේ මුහුණ දෙනකොට ස්වභාවිකවම ජනතාවගේ ඉවසීමේ සීමාවේ කඩයිමට ආවා. ඒ නිසා ඔවුන් අපි දැක්ක මන්සන්දිවල රාත්‍රියේ පුවරු අල්ලගෙන දරුවන් වඩාගෙන ඇවිල්ලා මේ උද්ඝෝෂණේ නිරත වුණා. හැබැයි ඒ කිසිවකටවත් ආණ්ඩු ඉතාමත් සාවධානව මේ ජනතාවගේ වේදනාව සහ පීඩාව තේරුම් අරගනිමින් විසඳුම් ලබා දෙන්න සමත් වුණේ නැහැ. මා ඉතා විවෘතව කියන්නේ ගරු කතානායකතුමනි විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනතාවගේ ඒ බලාපොරොත්තු වලට යම් අපේක්ෂාවක් ලබා දෙනවා වෙනුවට සිදු වූ දේ තමයි ජනතාවගේ එම ඉල්ලීම් ඉතාමත් හැල්ලු සහ සමච්චලයට භාජනය කරන්න පටන් ගත්තා. මාර්තු මාසේ 5 වෙනිදා සිට විදුලිය ලැබෙනවා කියලා කියන්න පටන් ගත්තා. ලොකුගේ අමාත්‍යවරයා මා දැක්ක කිව්වා තෙල් බවුසර් ඕන තරම් තියෙනවා සෙඩ් වලට ගිහලා ආපහු හැරිලා ආවා කියලා කියන්න පටන් ගත්තා. ජනාධිපතිවරයා ජාති අමතලා කිව්වා මම මේකේ වග උත්තරකරුවෙක් නෙවෙයි මේ අර්බුදය මගේ නිර්මාණයක් නෙවෙයි කියන්න පටන් ගත්තා. මුදල් අමාත්‍යතුමාගෙන් මට මතකයි ඉන්දියාවේ ඉඳන් එනකොට මාධ්‍යවේදීන් අහනකොට කිව්වා නෑ වැඩි දුරදිග හිතන්න එපා කිව්වා. වැඩි ඈත බලන්න එපා කිව්වා. හැබැයි පුරවැසියන් තමන්ගේ දෛනික ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනකොට ඒ ප්‍රශ්න පිළිබඳ සාවධානව ඇහුම්කන් දෙමින් ඒට සාධාරණ විසඳුමක් සොයා දීමට සමත් වුණේ නැහැ. ඒ නිසා ජනතාව අනිවාර්යෙන් පෙළඹෙන තැන කුමක්ද? ජනතාව අනිවාර්යෙන් පෙළඹෙන්නේ ආණ්ඩුව තමන්ගේ සාධාරණ දුක් ගැනවිල්ලට සාධාරණ වේදනාවට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඒකට සංවේදී භාවයකට එළඹෙන්නේ නැත්නම් අනිවාර්ය ලෙස ජනතාව පෙළඹෙන තැන තමයි රටේ පාලකයා සහ ආණ්ඩුව ඉවත් කරන්න කියලා. ඒ නිසා වර්ධනය වෙමින් තිබුණු ආර්ථික අර්බුදය අවසානයේදී දේශපාලන අර්බුදයක් බවට වර්ධනය වුණා. මොකද්ද? ඊට පස්සේ සටන් පාට එන්න පටන් ගත්තා ගෝටා ගෝ හෝම් ජනාධිපතිවරයා ගෙදර යන්න ආණ්ඩුව ඉල්ලාස් වෙන්න කියන තැනට අර්බුදය වර්ධනය වුණා. ඒක තමයි අපි කවුරුත් පිළිගන්න ආර්ථික අර්බුදයක් ආර්ථික තලයේ පවතින්නේ නැහැ. ආර්ථික අර්බුදයක් එක් කඩයිමකදී දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා දැන් අපේ රටේ ආර්ථික අර්බුදයක් සහ දේශපාලන අර්බුදයක් කියන දෙකම තිබෙනවා. ඊට දින කිහිපයකට පස්ව පාර්ලිමේන්තුව රැස් වුණාම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් ගණනාවක් ඒක ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිකුත් පක්ෂ සහ පොදු ජන පෙරමුණේම සමහර මන්ත්‍රීවරු කණ්ඩායමක් මා හිතන්නේ මේ වෙනකොට 40කට ආසන්න ප්‍රමාණයක් තමන් ආණ්ඩුවේ ස්වාධීනව කටයුතු කරනවා කියලා ප්‍රකාශයක් කරා. ඉතින් තවත් මේ දේශපාලන අර්බුදයේ වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉතින් මේකට තමුන්නාන්සේලාගේ තීරණය බවට පත් වුණේ පෞගේ 3 වෙනිදා ඔබතුමාලා කල්පනා කරා මේක විසඳන්න පුළුවන් වේවි. මේ පළවෙනිදා රාත්‍රියේ ඔබතුමාලා කල්පනා කරා මේක විසඳන්න පුළුවන් වේවි හදිසි නීති යොදවලා කියලා. සාමාන්‍යයේදී නේද රටේ අනාරක්ෂිතභාවය පිළිබඳ තරජනයකට මුහුණ දීලා තිබුණේ නැහැ.
රටේ බරපතල වසංගත කඩාවැටීමකට මුහුණ දීලා තිබුණේ නැහැ. නමුත් තමුන්නාන්සේලා එම මහජන ආරක්ෂක පනතේ තියෙන වගන්ති උපයෝග කරගෙන මෙය සමනය කර ගැනීම සඳහා හදිස් නීතියෙන් පුළුවන් වේවි කියලා කල්පනා කරා. හැබැයි දවස් දෙක තුනක් යනකොට ඒ හදිස් නීතිය පනවන ලද ජනාධිපතිවරයාටම නැවත එම හදිස් නීතිය ඉල්ලාස් කරගන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් රටේ මොකද වී තිබෙන්නේ? රටේ අර්බුදය සමනය වෙලා නැහැ. ඊට පස්සේ තුන්වෙනිදා දවසේ ඇඳිරි නීතිය පනවනවා. ඇඳිරි තුන්වෙනිදා විශාල උද්ඝෝෂණයක් පවතීවි කියන බිය මත. නමුත් ඇඳිරි නීතිය පනවලා මේකට විසඳුමක් ලාවද? නෑ, ඇඳිරි නීතිය පනවලා මේකට විසඳුමක් ඇවිල්ලත් නෑ දැන්. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුව දැන් දින 3කට ආසන්න කාලයක් විවාද පවත්වනවා. හැබැයි දැන් පාරට බැහැලා ඉන්න ජනතාව නැවත සාමකාමී ලෙස තමන්ගේ අපේක්ෂාවන් සහිතව ගෙදර නිවසට යන්න සමත් වී තිබෙනවාද? සමත් වී නෑ. ඒ නිසා ගරු කතානායකතුමනි, දැන් මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය නිශ්චිත කේන්ද්‍ර දෙකකට කේන්ද්‍රගත වෙලා තිබෙනවා. ඒක තමුන්නාන්සලට රිදෙන්න පුළුවන්, නොපිළිගන්න පුළුවන්. ඒක තමුන්නාන්සලගේ අයිතිය. ඒත් අපි මේ රටේ ජනතාවගේ මේ අරගලයේ දැන් කේන්ද්‍රීය සාධක දෙක මොකක්ද? අපේ රටේ ජනතාව මුහුණ දී තිබෙන මේ අරගලයේ කේන්ද්‍රීය සාධක දෙකක් තිබෙනවා දැන්. එකක් තමයි මේ ජනාධිපතිවරයා තවදුරටත් මෙම දූරේ හෙබියව සිටිය නොතුයි කියන චෝදනාව. ඒක අපි පිළිගන්න ඕන. ඒක විපක්ෂය අපි හැමදාමත් කියන්න පුළුවන්. ඒක හරි. ඒක තමුන්නාන්සලට කියන්න පුළුවන් විපක්ෂය දැස ඒක හරි. ඔහු බලයට පත්වෙච්ච දවසේ ඉඳන් අපි කියන්න පුළුවන් ඔහු පරාද කරන්න ඕන කියලා. හැබැයි දැන් තේරුම් ගන්න ඕන මේක විපක්ෂයේ മന്ത്രിවරයෙක්ගේ හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂයක අදහසක් නෙවෙයි. අද මේක රට පුරා පැන නගමින් තිබෙන මේ උද්ඝෝෂණවල, මේ ජනතාවගේ නැගිටීම් වල, මේ ජනතාවගේ අරගලේ ඒක කේන්ද්‍රීය ප්‍රශ්නයක් තිබෙනවා. ගෝටා ගෝ හෝම් ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා. ඒ නිසා ඒක තමයි මේ සටන එක කේන්ද්‍රය. මේ සටනේ දෙවෙනි කේන්ද්‍රය තමයි සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය වෙන පහසුකම් ටික ලබා දීම. විදුලිය, ගෑස්, ඒ වගේම කිරිපිටි, ඒ වගේම තෙල්, ඒ වගේම අධික ලෙස බහඬ මිල ඉහළ යාම. ඒක මිනිස්සුන්ට දරා ගන්න බෑ, ඔයගොල්ලෝ දන්නවා. ඩොලරේ රුපියල් 310ට ගියාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? සිමෙන්ති කොට රුපියල් 3000කට කිට්ටු කරලා තිබෙනවා. කොහෙද අපේ ආපහු මේ ඉදිකිරීම් කර්මාන්තේ කොතන පවතීවිද? ඒ වගේ රස්සාවේ නියුතු වෙනට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ වගේම සාමාන්‍ය දෛනික වැටුපක් ලබාගත්තු කෙනෙකුගේ ජීවිතේ කොහොමද? ඒ නිසා මොකද වී තිබෙන්නේ? මේ තමන්ට ලැබෙන ආදායම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන මහා භාණ්ඩ මිල ඉහළ යාමකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය දේවල් ටික ලබා දීමත්, මේ අධික ලෙස භාණ්ඩ මිල ඉහළ යාමත් යම් ප්‍රමාණයකට සමනය කරේ නැත්නම් මේ අර්බුදයේ මේ කේන්ද්‍ර දෙකෙන් අපිට ගැලවෙන්න බෑ. ඒ නිසා අපි තමුන්නාන්සලා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්ුණා. මා දන්නවා අපි දන්න ලංකා දේශපාලන ඉතිහාසයේ නේද? කැබිනට් මණ්ඩලය මුළු කැබිනට් මණ්ඩලයම එක රැයකින්ම ඉල්ලා අස්ුනේ මේ දවස් දෙක තුනකට කලින්. හැබැයි ඒකත් මේකට විසඳුමක් බවට පත් වුණේ නෑ. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හෝ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම ස්වාධීන බවට පත්වීම හෝ නේද? මේ කිසිවක් විසඳුම් බවට අද පත් වෙලා නෑ. ඊට පස්සේ ජනාධිපතිතුමා විසින් අන්තර්පාලනයක් යෝජනා කරා. අන්තර්කාලීන පාලනය. හැබැයි ඒකත් අද යථාර්ථයක් බවට පත් වෙලා නෑ. මොකද ඒ අන්තර්පාලන කාලනේ අර කේන්ද්‍රීය ප්‍රශ්න දෙක ආමන්ත්‍රණය කරන්නේ නෑ. කේන්ද්‍රීය ප්‍රශ්න දෙක මොකද්ද? අපි වටේ යන්න එපා. එහෙම අත ගන්න එපා. තව තවත් ජනතාව කෝපයට ලක් කරන, තව තවත් ජනතාවගේ අදහස හැල්ලුවට භාජනය කරන, තව තවත් ජනතාවගේ ඉදිරිපත් කරන අඳෝනාව, වේදනාව විසුලුවකට භාජනය කරන නාටක එපා. හරියට තමුන්නාන්සලා තේරුම් ගන්න මේ ප්‍රශ්නේ කේන්ද්‍ර දෙක. පළමු කේන්ද්‍රය තමයි මේ පාලකයා, මේ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නේ උස්සන්න වීමට හේතු වී තිබෙනවා. මේ ප්‍රශ්නේ විසඳීම සඳහා සමත්කම් පෙන්නලා නැහැ. ඒ නිසා අද රටේ ජනතාව කියන්නේ ඔහු යටතේ මේ පාලනයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එක ප්‍රශ්නයක් තමයි ඉවත් වෙන්න කියන ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි මා කලින් කිව්ව ආර්ථික ප්‍රශ්න. එතකොට අපි මේකේ විසඳුමක් සොදාගත යුත්තේ කෙසේද? මා හිතනවා තමුන්නාන්සලා අන්තර්පාලන යෝජනා කරනවා, අන්තර්කාලීන පාලන, සභාග පාලන යෝජනා කරනවා, අමාත්‍ය ධූර බාර ගන්න කියලා යෝජනා කරනවා. ඒ කිසිවක් ගරු ඔබතුමාට තව විනාඩි 2යි තියෙන්නේ. විනාඩි 3යි කතා නෙවෙයි. මා විනාඩි 3යි. ඒ කිසිවක්, ඒ කියන්නේ තමුන්නාන්සලා යෝජනා කරන යෝජනා කිසිවක් මේ රටේ ජනතාව අද බාරගන්නේ නැහැ. බාර ගන්නව නම් මේ වන විට ජනතාව පාරේ ඉන්න විදියක් නැහැ. පාරේ ඉඳීමින් පෙන්눔 කරන්නේ යෝජනා යථාර්ථයක් නොවී තිබෙන බව. ඒ නිසා ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවකට අනිවාර්ය කොන්දේසියක් තිබෙනවා. අන්නේ අනිවාර්ය කොන්දේසියටත් අපි යෝජනා සාකච්ඡා කරමු. ඒ අනිවාර්ය කොන්දේසිය තමයි ජනතාවගේ මේ ප්‍රශ්නයේ කේන්ද්‍රයේ තිබෙන ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියන චෝදනාව, යෝජනාව.
ඒ ජනාධිපතිවරයා මේ පුටුවේ වාඩි වෙමින් මේ බලතල හොබවමින් කවර ඊට යටින් අටවන කවර වර්ගයේ හෝ සභාගෝ අන්තර්පාලන හෝ මේ විවස්ථාව ඇතුළෙන් හෝ මේ විවස්ථාව පිටතින් හෝ ගෙනෙන කිසිදු යෝජනාවක් මේ රටේ පුරවැසියන් පිළිගැනීමට සූදානම් නැහැ. ඒ නිසා තමුන්නාන්සේලාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් ඕනෑම යෝජනාවක් ගැන අපිට සැලකිල්ලට භාජනය කරන්න පුළුවන් වෙන්නේ. අපිට යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වන්නේ. අපිටත් යෝජනා තියෙන්න පුළුවන්. තමුන්නාන්සේලා ඉදිරිපත් කරන යෝජනා ගැනත් අපි සැලකිල්ලක් කරන්න පුළුවන්. හැබැයි හැම යෝජනාවක්ම එක්ක සාධාරණ කොන්දේසියකට යට. ඒ සාධාරණ කොන්දේසිය තමයි මේ ප්‍රශ්නයේ බුරබුරා නැගෙන වේදනාවේ කේන්ද්‍රය ජනාධිපතිවරයා ඉවත් වෙන්නේ. ඒකට යටත්ව කරන ඕනෑම යෝජනාවක් අපි සාකච්ඡා කරන්න ලෑස්ති. අනතුරුව තමයි ගරු කතානායකතුමනි ඉන්න අනතුරු හැදෙන යාන්ත්‍රණය. ඒක සභාගද, ඒක අන්තර්පාලනද, විවස්ථාවෙන් පිටතද, ඒක අපි එළියේ ඉඳන් නිරීක්ෂණ මට්ටමින් ඉන්න තමුන්නාන්සලා විතරක් ඒක කරනවද? අපිට ඕන එකක්. අපිට ඉන්න පුළුවන් සමහර විට යාන්ත්‍රණයක් හදාගන්න අපි එළියේ ඉඳන් නිරීක්ෂණ මට්ටමේ ඉන්නවා. ඒ යාන්ත්‍රණයේ තියෙන එකඟතාවයන් ඉස්සරහට යන්න අපි නේද? ඉස්සරහට යන්න අපි සහාය ලබා දෙන්න. මෙවැනි ආකෘති ගණනාවක් ගැන ඔයගලන්ට මතක ඇති 2001 වසරේදී ආණ්ඩුව අස්ථාවරභාවයට පත් වුණා. පාර්ලිමේන්තු 113 හිමි වුණා. අපි മന്ത്രിවරු 10 දෙනෙක් හිටියා. අපි යෝජනාවක් කරා මොකද්ද? අවුරුද්දක් ඇතුළත මෙන්න මේ යෝජනා ටික ඉටු කරන්න. අපි විපක්ෂයේ සිට අපේ മന്ത്രിවරු 10 දෙනා සහාය දෙන්නම්. අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තු විසිරුවාරින්. අපි පරිවාස ආණ්ඩුව කියලා කිව්වේ ඒක. ඒතකොට එවැනි ආකෘති ගණනාවක් අපිට තියෙන්න පුළුවන්. මොකද්ද කරන්නේ? ඇතුළෙන්ද පිටතින්ද නිරීක්ෂණ මට්ටමෙන්ද මේ ඕන එකක් අපි සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. අතිශය වැදගත් කොන්දේසි තමයි අර මේ ප්‍රශ්නේ කේන්ද්‍රය බවට පත් වී තිබෙන අද ජනාධිපතිවරයා ඉවත් වීම. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඕන දෙයක්. අපි ඒක සාකච්ඡා කරමු. අනතුරුව අර පැවරන යාන්ත්‍රණයට අත්තරින්න බැරි වගකීමක් තිබෙනවා. මොකද්ද? අත්තරින්න බැරිම වගකීම තමයි මේ යාන්ත්‍රණය අද අපේ රටේ ජනතාව තමන්ගේ ආර්ථික ප්‍රශ්න හේතු කොට දින පීඩාවන්ට විසඳුම් සොයා ගැනීම. ඒක අත්තරින්න බෑ. අකණ්ඩව තෙල් ලබා දෙනවා පිළිබඳ සහතිකයක්. අකණ්ඩව විදුලිය ලබා දෙනවා කියන සහතිකයක්. අකණ්ඩව ගෑස් ලබා දෙනවා කියන සහතිකයක්. අකණ්ඩව කිරිපිටි ලබා දෙනවා කියන සහතිකයක්. භාණ්ඩ මිල අද කඩේට ගිහිල්ලා ගන්නකොට වඩා හෙට වැඩි, හෙට ගන්නකොට වඩා අනිද්දා වැඩි. කිසි කෙනෙකුට මේ ආර්ථිකයේ පුරෝකතනයක් කරන්න බැරි වී තිබෙනවා. ව්‍යාපාරිකට ව්‍යාපාරයක් කරගන්න බැරි වී තිබෙනවා. තොග වෙළෙන්දකොට භාණ්ඩ රැස් කරලා තියාගන්න බැරි වී තිබෙනවා. සිල්ලර වෙළෙන්දකොට කඩෙන් බඩු ගෙනියන්න බැරි වී තිබෙනවා. ඇයි ආර්ථිකයේ අද තියෙන තත්ත්වෙ නෙවෙයි හෙට. ඔබතුමා දන්නවා බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා. මට මතකයි විපක්ෂයේ ඉන්න කාලේ සමහර ආර්ථික ප්‍රශ්න අහනකොට මට මතකයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඒ කාලේ ආර්ථික ප්‍රශ්න අහනකොට කිව්වා ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ එතුමා නෙවෙයි ආර්ථික ප්‍රශ්න බාර වෙන්නේ බන්දුල ගුණවර්ධන කියලා. ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් කරනවා. අවසන් වශයෙන් ඒ නිසා කියන්නේ ඒක ටිකක් අතරමැදි කතාවක්. ඒ නිසා අවසන් වශයෙන් කියන්නේ ගරු කතානායකතුමනි ජනාධිපතිවරයා මෙම දූරයේ සිටගෙන කරන කිසිදු යෝජනාවක් මේ රටේ මේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය සමනය වෙන්නේ නැහැ. ඒ වගේම මා අවසන් වශයෙන් කතානායකතුමනි කියන්නේ ඒ වගේම තමුන්නාන්සලා හිතනවනේ මේක කල්ලාරමින් ජනතාවට හති වැටිමින් මේක කෙලවරේවි කියලා එහෙම වෙන්නෙත් නැහැ. ඒ වගේම අපි මේ උද්ඝෝෂණයේ යෙදෙන අයගෙන් අපි කවුරුත් විවිධ චෝදනා අපිට එල්ල කරන්න පුළුවන්. මා ඉතාමත් අවංකව සහ සත්භාවයෙන් සහ මේක මගේ අපේ තියෙන හෘද සාක්ෂිය මා කියන්නේ මේ කිසිදු උද්ඝෝෂණයක් කිසිදු පෙළඹවීමක් කිසිසේත්ම ප්‍රචණ්ඩකාරී තත්වයට යාම වළක්වා ගැනීම සඳහා උද්ඝෝෂකරුවන්ගේ දේශපාලන ව්‍යාපාර හැටියට අපි හැමදෙනාගේ වගකීමක් ඒ පිළිබඳ අවධාරණය කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින් නිශ්චිතවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ගරු ලක්ෂණ